අපි ඉගෙන ගන්න ඕනේ ව්‍යාපාර සංවිධාන ගැන කතා කරනකොට ලියාපදිංචිය කියන්නේ මොකක්ද කියන එක. ලියාපදිංචිය කියනකොට ඉතා වැදගත් අවුරුද්ද වෙන්නේ 1948. ඒ 1948 කලින් තිබ්බේ එංගලන්තේ රැජිනගේ මූලිකත්වයෙන් හදපු නීති. ඒවට අපි කිව්වා ආඥා පනත් කියලා. 1948 දී සුද්ද අපිව දාලා යනවත් එක්ක අපේ ලංකාව පාලනය කරන නීති අපේ රටේ පාර්ලිමේන්තුවේ හැදුවා. ඒවට කියනවා පනත්. දැන් අපි ඔයා කඩේට ගිහිලා යෝගට් එකක් ගත්තාම ලියාපදිංචි කියන එකෙන් අදහස් කරන්නේ අපේ රටේ තියෙන ආඥා පනතක් හරි පනතක් යටතේ හරි ඒ යෝගට් හදන ව්‍යාපාරය ආරම්භ කළා කියලා බලයලත් ආයතනයකින් සහතිකයක් අරගෙන තියෙනවා. ඒ හැම්තිස්සෙම මොකද්ද ලියාපදිංචිය කියන්නේ? ආඥා පනතක් හෝ පනතක් යටතේ අපේ ව්‍යාපාරයේ පටන් ගත්තා කියලා බලයලත් ආයතනයකින් සහතිකයක් ගන්න එක. ඒක ලියාපදිංචිය අනිවාර්යයි කියන්නේ සහතිකයක් අනිවාර්යෙන් ගන්න ඕනේ. ලියාපදිංචිය අනිවාර්ය නැහැ කියන්නේ සහතිකයක් ගන්න ඕනේ නැහැ. ඊළඟට අපි කතා කරනවා ඉතා වැදගත් දෙයක් වගකීම. වගකීම කියන්නේ ව්‍යාපාරයක් තමන්ගේ බාහිර පාර්ශවයන්ට තියෙන ආපසු ගෙවන්න ඕනේ වටිනාකම. ආපසු ගෙවිය යුතු වටිනාකම. ව්‍යාපාරය බාහිර අයට ආපසු ගෙවන්න තියෙනවා නම් යම් වටිනාකමක් අපි ඒකට කියනවා වගකීම කියලා. දැන් මේ වගකීමක් කියන්නේ ඇත්තටම ණයක්නේ. අපි කෙනෙක්ගෙන් ණයක් ගත්තාම ඒ ණය ගෙවන්න අපි බැඳී ඉන්නවා. අපි බැඳී ඉන්නේ අපි කියන්නේ අයිතිකරු ව්‍යාපාරයට යොදලා තියෙන ප්‍රාග්ධනයට පමණක් නම් ව්‍යාපාරයක් බාහිර වගකීම් පියවනකොට ණය ගෙවනකොට බැඳී ඉන්නේ අයිතිකරුගේ ප්‍රාග්ධනයට පමණක් නම් අන්න මෙතන නතර වෙනවනේ. අපි ඒකට කියනවා සීමා සහිත වගකීම. ව්‍යාපාරයක් බාහිර වගකීම් පියවනකොට අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයට විතරක් නෙවෙයි පෞද්ගලික දේපල පවා කැප කළා ණය ගෙවන්න බැඳෙනවා නම් අපි ඒකට කියනවා සීමා රහිත වගකීම. දැන් උදාහරණයක් ගත්තොත් ඒක පුද්ගල ව්‍යාපාරයක්. අපි හිතමු ඕගොල්ලෝ යන ටියුෂන් ක්ලාස් ඔක්කොම අනිවාර්යෙන් මොන වගේ ව්‍යාපාරයක්ද? අනිවාර්යෙන්ම ඒක පුද්ගල ව්‍යාපාරයක්. එතකොට දැන් ඕගොල්ලන්ගේ ඒ ටියුෂන් ක්ලාස් එක තියෙනවනේ. එතකොට ඒ ටියුෂන් ක්ලාස් එකේ වගකීම අපි කියවනේ සීමා රහිතයි. ඒක පුද්ගල ව්‍යාපාරයක්නේ. එතකොට ඒක පුද්ගල ව්‍යාපාරයක් නිසා එයාගේ වගකීම සීමා සහිතයි. දැන් හිතන්න ඔයා යන ටියුෂන් පන්තියේ ඒක පුද්ගල ව්‍යාපාරයක්. ඒකේ වගකීම සීමා රහිතයි. මොකද තේරුම? ඒ ටියුෂන් ක්ලාස් එක ණය අරගෙන තියෙනවා නම් ඒ ණය ආපසු ගෙවනකොට ඒ අයිතිකරුවා ඒ ටියුෂන් ක්ලාස් එකට දාලා තියෙන ප්‍රාග්ධනයට විතරක් නෙවෙයි පෞද්ගලික දේපල විකුණලා හරි ණය ගෙවන්න ඕනේ. හැබැයි ඩයලොග් ආසියාටා සමාගම කියන්නේ සමාගමක්. ඒකේ වගකීම සීමා සහිතයි. මොකක්ද ඒකේ තේරුම? සමාගමක් බාහිර වගකීම් පියවද්දී එයා බැඳී ඉන්නේ එයාගේ ප්‍රාග්ධනයට පමණයි. ඒගොල්ලෝ පෞද්ගලික දේපල කැප කළා ණය ගෙවන්න බැඳිලා නැහැ. ඊට පස්සේ අපි කිව්වා නෛතික පුද්ගල භාවය. ඉතා වැදගත්ම දෙයක් තමයි නෛතික පුද්ගල භාවය.
නෛතික පුද්ගල භාවය කියන්නේ නීතිය සලකනවා නම් ව්‍යාපාරය එක පාර්ශවයක් ඒකේ අයිතිකරු තවත් පාර්ශවයක් කියලා. ඒ කියන්නේ ව්‍යාපාරය සහ අයිතිකරුවා පාර්ශව දෙකක් කියලා සලකනවා නම් එතන නීතිමය පුද්ගල භාවයක් තියෙනවා. එතකොට නීතිමය පුද්ගල භාවයක් නැහැ කියන්නේ මොකක්ද? නීතිය සලකන්නේ නැහැ ව්‍යාපාරයයි අයිතිකරුයි දෙන්නෙක් කියලා. දෙන්නෙක් නෙවෙයි කියන්නේ එක්කෙනෙක්. දැන් බලන්න සමාගම් වලට නීතිමය පුද්ගල භාවයක් තියෙනවනේ. නීතිය හිතනවා, නීතිය උපකල්පනය කරනවා සමාගම වෙනයි අයිතිකරුව වෙනයි. එන සමාගමක අයිතිකාරයෙක් මිය ගියා කියලා සමාගමට බලපෑමක් නැහැ. ඇයි නීතිය සලකන්නේ අයිතිකරුයි සමාගමයි දෙන්නෙක් කියලා. හැබැයි ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර නීතිමය පුද්ගල භාවයක් නැහැ. ඒ කියන්නේ නීතිය සලකන්නේ නැහැ ව්‍යාපාරයේ අයිතිකරුයි දෙන්නෙක් කියලා. දෙන්නෙක් ලෙස හඳුනා ගන්න එක නීති පුද්ගල භාවය. දෙන්නෙක් ලෙස හඳුනා ගන්න එක නීතිමය පුද්ගල භාවය. හැබැයි දෙන්නෙක් කියලා හඳුනා ගන්න නැති එක තමයි නීතිමය පුද්ගල භාවයක් නෑ කියන්නේ. එතෙන්දී අයිතිකරුට මොනවා හරි දෙයක් වෙනවා කියන්නේ එතනින්ම ව්‍යාපාරයේ අවසానයි. එතකොට ඔය ටික තමයි අපි කතා කර ඉන්න තියෙන්නේ. right? right. අපි යමු ඊළඟ කොටස. දැන් අපි ව්‍යාපාර සංවිධාන වලට චුට්ටක් කතා කරන්න ඕනේ. මම ඕකේ ඔක්කොම ව්‍යාපාර සංවිධාන ටික කතා කරනවා. බලන්න තියෙනවා chart එකක් තියෙනවා. ඒක පුද්ගල ව්‍යාපාර. රමයි ඔය ලක්ෂණ ටික පාඩම් කරගත්තොත් මේ ප්‍රශ්නේ ගොඩ දා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි අයිතිය. දැන් අපි හිතමු මෙන්න තියෙන ඕගොල්ලන්ගේ ගමේ සිල්ලර කඩේ මෙන්න මුදලාලි. මොකක්ද ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ? මෙන්න මේ තනි පුද්ගලයා විසින් ප්‍රාග්ධනය යොදලා ඒ ව්‍යාපාරයෙන් ලාභයක් හරි අලාභයක් හරි ආවොත් ඒක තනිවම භුක්ති විඳින ව්‍යාපාරයක් නේ. තනි පුද්ගලයෙකු විසින් ප්‍රාග්ධනය යොදලා ඔහු විසින්ම ලාභ හෝ අලාභ තනිව භුක්ති විඳින ව්‍යාපාරයක්. එතන ඒක පුද්ගල ව්‍යාපාරයක අයිතිය තියෙන්නේ මෙන්න මෙයා සතුව. ඒ නිසා අපි දීලා තියෙනවා අයිතිය එක් පුද්ගලයෙකු සතුවේ. හැබැයි පුතෝ පටල ගන්න එපා. ව්‍යාපාරයේ සේවකයෝ ගොඩක් ඉන්න පුළුවන්. දැන් හිතන්න මෙතන ළමයි 47ක් ඉන්නවා, මං අයිතිකරු ඔය 47 දෙනා වැඩ කරනවා. විභාගෙදී අහනවා කේස් ස්ටඩි එක දීලා මේ ව්‍යාපාරය මොකක්ද? ඔයා කල්පනා කරනවා 48 දෙනෙක් ඉන්න හින්දා මේක එක පුද්ගල නෙවෙයි. අයිතිය විතරයි එක පුද්ගලෙක්ට තියෙන්න ඕනේ. අයිතිය තියෙන්නේ මට විතරයි. සේවකයෝ ඕන තරම් ඉන්න පුළුවන්. ඊළඟට ප්‍රාග්ධනය. කවුද සපයන්නේ ප්‍රාග්ධනය? මේ අයිතිකරු විසින් තමයි දායක වෙන්නේ. එයා ලබා දෙන මුදලක් තමයි මේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනය බවට පත් වෙන්නේ. ඊළඟ එක බලන්න කියනවා ලියාපදිංචිය. දැන් අපි මොකක්ද කිව්වේ? ලියාපදිංචිය කිව්වේ මොකක්ද? ආඥා පනතක් හරි පනතක් යටතේ හරි අපේ ව්‍යාපාරය ආරම්භ කළා කියලා බලයලත් ආයතනයකින් සහතිකයක් ගන්න ඕනේ. දැන් මෙතනදී මෙහෙම දෙයක් වෙනවා.
හිතන්න මගේ සම්පූර්ණ නම රුවන්ත කියලා. මගේ සම්පූර්ණ නම මෙච්චරයි. ව්‍යාපාරයට දානවා රුවන්ත කියලා. යම් කිසි ඒක පුද්ගල ව්‍යාපාරයක් අයිතිකරුගේ සම්පූර්ණ නමින් පවත්වාගෙන යනවා නම් ලියාපදිංචි කරන්න ඕනි නැහැ. හැබැයි මේකට එකතු කළොත් groceries stores වගේ නම දැන් මගේ සම්පූර්ණ නම නෙවෙයි මේ තියෙන වෙනත් නම. රුවන්ත groceries මගේ උපැන්න සහතිකේ grocery කියලා නැහැනේ. stores කියලා නැහැනේ. අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර දැන් මගේ නම රුවන්ත තිබ්බට බෑ. මෙතන තියෙනවා තව කෑල්ලක්. අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් තියෙනවා නම් ලියාපදිංචිය අනිවාර්යයි. දැන් මෙතන අපිට උත්තරයක් දෙන්න වෙනවා. ලියාපදිංචි කරන්න ඕන නැති අවස්ථාවකුත් තියෙනවා. ලියාපදිංචිය අනිවාර්ය අවස්ථාවකුත් තියෙනවා. දැන් ලියාපදිංචි කරන්න ඕන නැති අවස්ථාවකුත් තියෙනවනේ. එහෙනම් අපි කියනවා ලියාපදිංචිය අනිවාර්ය නැහැ. ඉතින් අනිවාර්ය නම් ඕන එකක් දැම්මොත් කරන්න එපා. අයිතිකරුගේ සම්පූර්ණ නම දැම්මොත් ඕනේ නැහැ. වෙන නමක් දැම්මොත් ඕනේ. එහෙනම් අයිතිකරුගේ සම්පූර්ණ නම දැම්මහම ඕනේ නැති නිසා අපි කියනවා ලියාපදිංචිය අනිවාර්ය නැහැ. ඊළඟට වගකීම. ඒ මොකද්ද? අර ව්‍යාපාරයේ ණයක් කරන් ආපහු ගෙවද්දී එයාගේ ප්‍රාග්ධනයට විතරක් නෙවෙයි පෞද්ගලික දේපල කැප කළා හරි ණය ගෙවන්න ඕනේ. ඒ නිසා අපි කියනවා සීමා රහිතයි කියලා. දැන් මෙහෙම පැටලිල්ලක් එනවා ඊළඟ එකේදී. අපි බලමු නෛතික පුද්ගල භාවය. නෛතික පුද්ගල භාවය කියන්නේ ව්‍යාපාරයට එයාගේ නමින් කටයුතු කරන්න පුළුවන්ද? කවදාවත් බෑ. ඔන්න පටල ගන්න තැන. මේ බලන්න. අපි හිතමු ජයන්ත කියලා පුද්ගලයෙක් ඉන්නවා. එයා ව්‍යාපාරයට දාලා ජයන්ත ග්‍රොසරිය කියලා. අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර ව්‍යාජ නමකින් තියෙන නිසා ව්‍යාපාරයේ නාමය ලියාපදිංචිය අනිවාර්යයි. හැබැයි මේ නමින් දැන් අපි හිතමු මේ ව්‍යාපාරයට බදු ගෙවන්න කියලා ෆෝම් එකක් එනවා. බදු ගෙවන්නාගේ නම කියලා ජයන්ත ග්‍රොසරිය කියලා දාන්න බෑ. ව්‍යාපාරයට නමක් තියෙනවා. හැබැයි ඒ නමින් නෛතික කටයුතු කරන්න බෑ. අයිතිකරුගේ නමින් තමයි කටයුතු කරන්න ඕනේ. එතකොට නෛතික පුද්ගලභාවයක් නැහැ. හැබැයි නෛතික පුද්ගලභාවයක් තිබ්බනම් එයාට එයාගේ නමින් කටයුතු කරන්න හැකියාවක් ලැබෙනවා. එතකොට ඊළඟ එක තමයි අඛණ්ඩ පැවැත්ම. ඉතින් දැන් මේ දෙන්නම එක්කෙනෙක්නේ. අයිතිකරුයි ව්‍යාපාරයයි දෙන්නම එක්කෙනෙක්නේ. නෛතික පුද්ගලභාවයක් නැති නිසා ඒ කියන්නේ අයිතිකරුට මොනවා හරි වුණොත් ව්‍යාපාරයත් එතනින්ම ඉවරයි. අඛණ්ඩ පැවැත්මකුත් නැත. අඛණ්ඩ පැවැත්මකුත් නැත. ඊළඟට බොහෝ වෙලාවට මේ ඒක පුද්ගල ව්‍යාපාර වගේම තමයි හවුල් ව්‍යාපාරවල ලක්ෂණත් ළමයි. හැබැයි හවුල් ව්‍යාපාරයක චුට්ටි වෙනස්කම් ටිකක් තියෙනවා. අපි ගත්තොත් එහෙම හවුල් ව්‍යාපාරයක් ගත්තොත් මොකද්ද ඉතා වැදගත් හවුල් ව්‍යාපාර නිර්වචනය. එක වචනයක් හරි අඩුනොත් ලකුණු දෙන්නේ නැහැ. මොකද ඒක රටේ නීතියකින් තමයි හඳුන්වා දීලා තියෙන්නේ. හවුල් ව්‍යාපාරයක් කියන්නේ පුද්ගලයන් දෙන්නෙක් එකතු වෙලා කරන ව්‍යාපාරයක් නෙවෙයි. ගමේ මරණාධාර සමිතිය ගන්න. පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්නවා. හැබැයි හවුල් ව්‍යාපාරයක් නෙවෙයි. හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් ලාභ ලැබීමේ අදහස තියෙන්න ඕනේ. ඒගොල්ලෝ එකතු වෙලා ව්‍යාපාරයක් කරන්නත් ඕනේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ දැන් හිතන්නකෝ මමයි ඔයයි පාරේ හම්බෙලා කතා කර ඉන්නවා.
දැන් පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. හැබැයි අපි අතර හවුල් ව්‍යාපාරයක් නැහැ. ව්‍යාපාරයක් කරනවා කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන දෙයක් අපි කරන්න ඕන. ලාභ ලැබීමේ අදහසින් ව්‍යාපාරයක් පොදුවේ පවත්වාගෙන යන්න ඕනේ. එකතු වෙලා වැඩ කරන්න ඕනේ. පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර ඇති සම්බන්ධතාවයක්. මේ බලන්න. මම ලක්ෂ 3කුයි ඔයා ලක්ෂ 2කුයි දාලා අපි බස් රථයක් ගන්නවා කඩවත ගණේ මුල්ල පාරේ හයර කරන්න. පාන හවුල් ව්‍යාපාරයද කියලා. අපි බස් එක ගන්නේ පාරේ හයර කරන්න. ලාභ ලැබීමේ අදහසක් තියෙනවා. අපි දෙන්න එකතු වෙලා බස් එකක් ගත්තේ මිනිස්සුන්ගේ ප්‍රවාහන කියන අවශ්‍යතාවය ඉටු කරන්න. ව්‍යාපාරයකුත් තියෙනවා. අපි දෙන්න එකතු වෙලා තමයි මේ බස් එක අරන් ඔක්කොම කරන්නේ. පොදුවේ පවත්වාගෙන යනවා. ඊළඟට අපි දෙන්න අතර යම් කිසි සම්බන්ධතාවයක් ගොඩනැගිලා තියෙනවා. එහෙනම් හවුල් ව්‍යාපාරයක් කියද්දී ලාභ ලැබීමේ අදහසින් ව්‍යාපාරයක් පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර සම්බන්ධතාවක් කියන කියවෙන්න ඕනේ. එතකොට හවුල් ව්‍යාපාරයක අයිතිය තියෙන්නේ කාටද? අයිතිය තියෙන්නේ කාටද? මටයි ඔයාටයි. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. මමයි ඔයයි හවුල් ව්‍යාපාරේ පටන් ගත්තේ කියලා. අවශ්‍යයෙන් දෙන්නෙක් ඉන්න ඕනේ. හැබැයි උපරිම මෙහෙම හවුල්කරුවෝ ඉන්න පුළුවන් 20යි. උපරිම 20යි. දැන් අයිතිය තියෙන්නේ කාටද? මටයි ඔයාටයි. අපි දෙන්නට කියන නම් තමයි හවුල්කරුවන් සතුවේ. එතනදී අවමේ දෙකක්ද උපරිමය 20ක්ද ඉන්න ඕනේ. කොහොමද ප්‍රාග්ධනය සපයන්නේ? මමයි ඔයයි. ඒ කියන්නේ කවුද? හවුල්කරුවන්. කොයි විදිහටද? සමානවද අසමානවද? සමාන වෙන්නත් පුළුවන්. අසමාන වෙන්නත් පුළුවන්. අපි දෙන්න කැමති ඕනම ආකාරයකට. ඒ නිසා අපි කියනවා ප්‍රාග්ධන යොදවන්නේ හවුල්කරුවන් එකඟ වූ ආකාරයට. එකඟ වූ ආකාරය කියන්නේ අපි දෙන්න කැමැති නම් සමානව යොදවන්න සමාන. මම ලක්ෂ 3යි ඔයා ලක්ෂ 1යි නම් අපි දෙන්න මේකට කැමති නම් ඒ විදිහට යොදන්න පුළුවන්. ලියාපදිංචිය අර වගේමයි. අපි හිතමු මෙහෙම දෙයක්. මේ ඉන්නේ සමාන. මේ ඉන්නේ නිමල්. මේ දෙන්න හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. සමන් සහ නිමල් කියලා. දැන් මේ සහ කියන එක ගන්න එපා. මේක අර ඉංග්‍රීසි and කියන පදේනේ. වචන නම් දෙකක් එකතු කරන පාවිච්චි කරන භාෂාමය දෙයක් විතරයි. නැත්නම් කිය යන්න සහ කියලා එකක් තියෙනවනේ කියලා නේ. හවුල් කරුවන්ගේ සම්පූර්ණ නමින්. හවුල් කරුවන්ගේ සම්පූර්ණ නමින් පවත්වාගෙන යනවනේ. එහෙම තිබ්බොත් ලියාපදිංචි කරන්න ඕනේ නෑ. හැබැයි අපි හිතමු සමන්ගේ පුතා තමයි නිමල්. ඒ නිසා මෙහෙම නම දාලා තිබ්බොත් සමන් සහ පුත්‍රයෝ මෙයාගේ සම්පූර්ණ නම තියෙනවා. හැබැයි පුතාගේ නම වෙනුවට තියෙන්නේ පුත්‍රයෝ කියලානේ. එහෙනම් දැන් මෙතන තියෙන්නේ එක්කෙනෙක්ගේ සම්පූර්ණ නම තිබ්බට බෑ. හවුල්කරුවන්ගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් තියෙන්නේ. අන්න ලියාපදිංචිය අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට කරන්න ඕන නැති අවස්ථාවකුත් තියෙනවනේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් ලියාපදිංචිය අනිවාර්ය නොවේ කියලා. අනිවාර්ය නෑ. මේ නම දැම්මොත් ඕනේ නෑනේ. මේ නම දැම්මොත් තමයි ඕනේ කලේ. අනිවාර්ය නෑ. වගකීම අර වගේම සීමා රහිතයි. මොකද තේරුම? මේ දෙන්න යම්කිසි ණයක් අරගෙන ඒක ගෙවන්න බැරි වුණොත් ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනයට අමතරව පෞද්ගලික දීපල පවා කැප කළා බැඳී ඉන්න ඕනේ. ඒ වගේම නෛතික පුද්ගල භාවයක් නැහැ. තේරුම් මොකක්ද? මේ නමක් දාලා තිබ්බට
ඒ නමින් නෛතික කටයුතු කරන්න බෑ. ඒ කියන්නේ අඛණ්ඩ පැවැත්මකුත් නැහැ. දැන් අපි බලයිමු අපි පොඩ්ඩක් බලමු මේ දෙන්නගේ නෛතික తත්වය. දැන් මේ දෙන්නගෙම කියනවා නේද? ඒගොල්ලන්ගේ සම්පූර්ණ නම දැම්මොත් ඕනේ නෑ. යම්කිසි ඒක පුද්ගල ව්‍යාපාරයක්, යම්කිසි හවුල් ව්‍යාපාරයක් අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම් දැම්මොත් ඕනේ නෑනේ. කමල් කියලා දානවා. කමල් නිමල් දානවා කමල් සහ නිමල්. යම්කිසි ඒක පුද්ගල ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක් අයිතිකරුවන්ගේ සම්පූර්ණ නමින් තියෙනවා නම් ලියාපදිංචි කරන්න ඕනේ නැහැ කිව්වා. ලියාපදිංචි කරන්න ඕනේ නැහැ කිව්වා. හැබැයි කමල් කඩේට දැම්මොත් කමල් ග්‍රොසරීස් කියලා. මේකට දැම්මොත් කමල් සහ පුත්‍රයෝ කියලා. ලියාපදිංචිය අනිවාර්යයි කිව්වා. කවුද කිව්වේ ඒක පුද්ගල හවුල් ව්‍යාපාරයක් අයිතිකරුගේ සම්පූර්ණ නමින් තිබ්බොත් ලියාපදිංචි කරන්න ඕනේ නැතය. ඒක පුද්ගල හවුල් ව්‍යාපාරයක් අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර ව්‍යාජ නමකින් තිබ්බොත් ලියාපදිංචි කරපන් කියලා කවුද මෙහෙම කිව්වේ? ලංකාවේ තියෙන නීතිය 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. එතනදී නිදහස ලබන්න කලින්නේ අවුරුද්ද 1948 අපි නිදහස ලබන්නේ. ඒ 1948 කලින් 1918 සුද්දාගේ කාලේ. සුද්දාගේ කාලේ නීති ඉවර වෙන්නේ ආඥා පනත් කියලා. මෙතන 1948 වඩා වැඩි වුණොත් මෙතන ඉවර වෙන්නේ පනත් කියලා. ඔන්න පළවෙනි නීතිය අපි කතා කළා. ඊළඟට හවුල් ව්‍යාපාරයක මෙන්න මෙතන අපි කතා කළානේ. අවම හවුල්කරුවන් සංඛ්‍යාව 2යි. හවුල් ව්‍යාපාරයක උපරිම හවුල්කරුවෝ ඉන්න ඕනේ 20යි කියලා. කවුද කිව්වේ හවුල් ව්‍යාපාරයක අවමේ 2යි උපරිමේ 20යි කියලා 2007 අංක 7 දරන සමාගම් පනත. දැන් ඕගොල්ලෝ මගෙන් අහයිද දන්නේ මෙහෙම ප්‍රශ්නයක් සර්. හවුල් ව්‍යාපාරයක සමාජිකයෝ ගැන සමාගම් පනත කිව්වේ ඇයි? හේතුව හවුල් ව්‍යාපාරවල පනතට ඒක දාන්න බැරි වුණා. ඒක ඒ නිසා පස්සේ හදපු සමාගම් පනතට දැම්මා. එහෙනම් දැනට අපි ඉගෙන ගත්තා ඒක පුද්ගල හවුල් ව්‍යාපාරවලට බලපාන නීති දෙකක්. හවුල් ව්‍යාපාරයක උපරිම සමාජික සංඛ්‍යාව දක්වලා තියෙන සමාගම් පනතේ. දැන් එහෙනම් අපි චුට්ටක් බලමු. බලන්න තියෙනවා ලක්ෂණ ටික බලන්න. ඒක පුද්ගල හවුල් එකේ බලනකො ලක්ෂණ ටික තප්පරේ. හරි. දැන් බලන්න කියනවා 1918 ව්‍යාපාර නාමාඥා පනත මෙයා ගැන. හැමෝම කියලා ඉවර කරගමුව බලන්න කියනවා. ඒක පුද්ගල හා හවුල් ව්‍යාපාර එකටම පොදුවේ දාලා තියෙනවා. ඒක පුද්ගල හා හවුල් ව්‍යාපාර. එහි අයිතිකරුවන්ගේ සම්පූර්ණ නමින් හැර ව්‍යාජ නමකින් තියෙනවා නම්
ලියාපදිංචි කරන්න ඕනෙලු. ඊළඟට දාලා තියෙනවා සමාගම් පනත. බලන්න ඒක දාලා තියෙනවා හවුල් ව්‍යාපාරයක උපරිම සමාජික සංඛ්‍යාව 20ක් බව දක්වා ඇත. දැන් මම පොඩ්ඩක් යනවා නීති රීති තව ගොඩක් තියෙනවා හවුලට බලපාන. විභාගෙදි ඇහුවොත් හවුල් ව්‍යාපාරයට බලපාන ප්‍රධාන පනත කියලා. ප්‍රධාන පනත. මේ වචනේ. ඒකට ලියන්න ඕනේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත කියලා. ළමයි දැන් අර accounts මූල්‍ය ප්‍රකාශන වලදී මම ඔක්කොම ටික කියා දෙනවා දල්ලාභය කියන්නේ අලුතෙන් දරුවෙක් ආවත් තේරුම් ගන්න පුළුවන් විදිහට අපි කරනවා. රයිට් පේනවනේ දැනුත් ව්‍යාපාර සංවිධාන ටික කරගෙන යනවා. එතන 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත තමයි හවුල් ව්‍යාපාරයට බලපාන ප්‍රධාන පනත. ඇයි ප්‍රධාන පනත කියන්නේ? මේකේ මොනවද තියෙන්නේ? මතකද දන්නේ? මේකේ තමයි තියෙන්නේ හවුල් ව්‍යාපාරයක් ආරම්භීම. හවුලක් කොහොමද පටන් ගන්නෙ? හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන හැටි. ලාභ බෙදාගන්නේ කොහොමද? අලුතෙන් හවුල්කරුවෝ බඳවාගන්නේ කොහොමද? හවුල්කරුවෙක් කොහොමද ඉවත් කරන්නේ? ඊළඟට හවුල් ව්‍යාපාරයක් ඈවර කිරීම අවසන් කරන හැටි. ඉතින් බලන්නකො මේ පනත ප්‍රධාන පනත කියන එකේ ඇත්තකුත් තියෙනවනේ. හවුල පටන් ගන්න හැටි තියෙන්නේ මේ පනතේ නම්. හවුල කරගෙන යන හැටි තියෙන්නේ මේ පනතේ නම්. හවුලක් අවසන් කරන හැටි තියෙන්නේ මේ පනතේ නම්. හවුල් ව්‍යාපාරයක වැදගත්ම දේවල් ටික ඔක්කොම මේකේ තියෙන. හැබැයි මේ පනතේ දාන්න අමතක වුණා හවුලක උපරිම සමාජික සංඛ්‍යාව. ඒ නිසා තමයි 2007 අංකහත් දරන සමාගම් පනතේදී දැන් මේ හවුල් ව්‍යාපාරයක අවමය දෙකක් වුණාට උපරිමේ 20යි කියලා. දැන් ඔයාලට තීරණය ඇති දැන් සමාගම් පනතේ තමයි ඔක දැම්මේ හවුල් ව්‍යාපාරික උපරිම ගාන. එහෙනම් මට කියන්න හවුල් ව්‍යාපාරයකට බලපාන ප්‍රධානම පනත් ටික ප්‍රධානම පනත තමයි මේක. ටියුට් එකේ ඒක දාලා නැතුව ඇති. ඒ නිසා පැත්තකින් ලියාගන්න. පැත්තකින් ලියන්න හවුල් ව්‍යාපාරයට බලපාන ප්‍රධාන පනත කියලා 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. හවුල් ව්‍යාපාරයට බලපාන ප්‍රධාන පනත කියලා ඕන මේකත් ලියාගන්න. හවුලක් ආරම්භීම පවත්වාගෙන යාම කියන එක. right. ඈවර කිරීම කියන්නේ අවසන් කිරීමයි. ඈවර කිරීම කියන්නේ අවසන් කිරීමයි.
ඊළඟට දැන් බාන්න මේ කතා කරන්නේ හවුලට බලපාන පනත් ඈ. මොනවාද ප්‍රධාන පනත 1990 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඊළඟට හවුලක සමාජික සංඛ්‍යාව තීරණය කරලා තියෙනවා සමාගම් පනත. දැන් කලින් කියා දුන්නා හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් නැතුව වෙනත් නමක් දැම්මොත් හවුල් ලියාපදිංචි කරන්න ඕනේ 1918 අංක 6. ඊළඟට වැදගත් පනතක් තියෙනවා තව හවුලට බලපාන. ළමයි හවුල් ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ආකාර තුනක්. ආකාර තුනක්. මොනවාද? එකක් ඇඟවීමෙන්. අපි කියන්නේ ව්‍යංගයෙන් කියලා. ඊළඟට තමයි හවුලක් පටන් ගන්න පුළුවන් වාචිකව. ඊළඟට ලිඛිතව. ඒක තේරුම තමයි ඇඟවීමෙන් කියන්නේ ඒ දෙන්නාගේ හැසිරීමෙන් අපිට පේනවා ඒ දෙන්නා හවුල් ව්‍යාපාරයකට එළඹිලා කියලා. හිතන්න මමයි රොෂාන් සර්වයි මමයි අජිත් සර්ුයි මමයි තව සර් කෙනෙකුයි නිතරම එකතු වෙලා සාකච්ඡා කරන ඕගොල්ලෝ දකිනවනම් අපි දෙන්නම ව්‍යාපාරයට ඇවිල්ලා පොත්පත් බලනවා පේනවනම් අපි දෙන්නම ව්‍යාපාරයේ උත්සවයකදී හැම දෙයකදීම වැඩ කරනවා නම් එකතු වෙලා ඕගොල්ලන්ට හිතෙනවා මේ ක්ලාස් එක කරන්නේ රුවන්ත සර්ුයි අනිකුත් සර්ුයි එකතු වෙලා කියලා. හැසිරීමෙන් පේනවා. බස් එකේ පෙබරවාරි 14 වෙනිදා අක්කා කෙනෙකුයි අයියා කෙනෙකුයි දෑත් පටලාගෙන යනකොට උන් දෙන්න බෝඩ් ගහගෙන යන්න ඕනේ නැහනේ අපි දෙන්න හවුලක් කියලා. උන් දෙන්නගේ හැසිරීමෙන් අපිට පේනවා මේ උන් දෙන්න හවුලකට ඇවිල්ලා කියලා. ව්‍යාපාරත් ඒ වගේ. වාචිකව කියන්නේ කටවචනෙන් එකඟතාවයක් ඇති කර ගන්නවා. පුතේ අපි හවුලක් පටන් ගමුද? හා සර්. පුතේ මම ලක්ෂ 5ක් ප්‍රාර්ථනේ දාන්නම්කෝ. අනේ සර් අපි රස්සාවක් කරන්නේ අපි ලක්ෂයක් දාන්න. පුතේ ලාභ කොහොමද ඕනේ? සර් සමානව බෙදාගමු. එහෙම බෑනේ පුතේ. ඔයා ලක්ෂයයි දැම්මේ මම 5යි දැම්මේ. අපි 5ට එක බෙදාගමු. හා සර්. දැක්කද? හවුල් ව්‍යාපාරයේ පවත්වාගෙන යන ආකාරය පිළිබඳව කට වචනයෙන් එකඟතාවයකට එනවා. වාචිකව. ලිඛිතව කියන්නේ හවුල් ව්‍යාපාරයේ කරගෙන යන ආකාරය පිළිබඳව අපි කොලයකට ඇතුළත් කරනවා. ප්‍රාර්ථනය යොදන්නේ කොහොමද? කොලයක් කරා ලියනවා. 5ට එක ප්‍රාර්ථනය යොදනවා. අලුත් කෙනෙක් ගන්නකොට ඔක්කොම කැමති වෙලා ගමුද? බහුතර කැමැත්තට ගමුද? අපි ඔක්කොගෙම කැමැත්තට ගමු. හරි. ඔක්කොම කැමති වෙන්න ඕනේ. ලාභ බෙදාගන්නේ කොහොමද? සර් සමසම බෑනේ පුතේ මම 5යි ඔය එකයිනේ. එහෙනම් අපි දාමු මේ කොන්දේසියක්. 5ට එක ලාභ බෙදා ගන්නවා. පුතත් අත්සන් කරන්න. මමත් අත්සන් කරන්න. අන්න ලිඛිතව පටන් ගත්තා. මේ ලිඛිතව පටන් ගත්තොත් ඒකට කියනවා හවුල් ඔප්පුව කියලා. හවුල් ඔප්පුව කියලා. එතකොට නීතියක් තියෙනවා. මොකද්ද නීතිය? 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනත. නීතියක් තියෙනවා. මේ නීතියේ කියනවා හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය. ඒ කියන්නේ පුතේ පටන් ගන්න වෙලාවේ ප්‍රාග්ධනය. රුපියල් 1000ක් හෝ ඊට වැඩි නම් ඇගවීමෙන් බෑ. වාචිකව බෑ. අනිවාර්ය ලිඛිත ගිවිසුමක් තියෙන්න ඕනේ කියලා. හිතන්න මමයි ඔයයි මන් දානවා 600ක් ප්‍රාග්ධනය ඔයා 350ක් දානවා. කීයද ආරම්භක ප්‍රාග්ධනය? 950යි. ඇගවීමෙන් පුළුවන්. වාචික පුළුවන්. ලිඛිතව පුළුවන්. හැබැයි මං 600යි ඔයා 400යි. දැන් කීයද? 1000යි. ඇගවීමෙන් බෑ. වාචිකව බෑ. අනිවාර්ය ලිඛිත ගිවිසුමක් තියෙන්න ඕනේ. මේකත් පැත්තකින් ලියා ගන්න. මේකත් පැත්තකින් ලියා ගන්න.
හරි. අපි ඊළඟ එකට බලන්න කියනවා 50 හා ආඥා 50. එතකොට දීලා තියෙනවා 51 ඒක පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර මෙන්න මේ ප්‍රශ්න ටික වැදගත්. මොකද්ද ප්‍රශ්න ටික? විභාගය අහන්න පුළුවන් අපි හිතමුකෝ කමල් කියලා කෙනෙක් කඩේට දාලා තියෙනවා කමල් ස්ටෝර්ස්. දැන් පටන් ගත්ත ජනවාරි 1 වෙනිදා. අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න වෙනවනේ. අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර ව්‍යාජ නමකින් තියෙන්නේ. හැබැයි ඒ ලියාපදිංචි කිරීම කරන්න පුළුවන් ආරම්භ කළා දින 14ක් ඇතුළත. පටන් ගත්තා නම් 1 එදා ඉඳන් දවස් 14ක් ඇතුළත. විභාගය අහන ප්‍රශ්නයක්. පුතලා අපහු ලොග් වෙන්න විනාඩියයි තියෙන්නේ.